සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු 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 පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහැවත් පින්වතුනි මහා කාරුණික වූ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැමදෙනාගේ ජීවිතවල යහපත වෙනුවෙන් සැපත වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිතයක් සුපින්බර වීම වෙනුවෙන් දේශනා කරපු උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නටයි අදත් මේ හිමිදිරියේම පින්වතුන්ලා සූදානම් වෙන්නේ පින්වතුන් නැතැම් විට අහලා ඇති මාළුවා වැල කියන වැල් ජාතිය ගැන මාළුවා වැල කියලා කියන්නේ මේ ගස් වටේ එතෙන ගස් වටේ එතිලා මුළුමනින්ම ගහ වසා ගන්න අමුතු වැල් ජාතියක්. ඒ වැල් ජාතියේ තියෙන විශේෂත්වය තමයි ඒ වැලේ හැදෙනවා කොළයක් ඒක හරියට කෝප්පයක් වගේ. කෝප්පයක් වගේ උඩු අතට වතුර වගේ වැටුනොත් පිරෙන ස්වභාවයෙන් යුක්තයි. ගැඹුරට තියෙනවා. මේ මාළුවා වැල් ගහක එතුනාට පස්සේ විශාලට පැතිරලා ගියාට පස්සේ සාමාන්‍යයෙන් නම් ගහ දිහා බලපුවම අර වැලත් එතිලා අමුතු හැඩක් තියෙනවා. ඒ වුණාට වැහි කාලේ එන්න ඕන. වැහි කාලේ ආපු ගමන් අර මාළුවා වැලේ කෝප්ප වගේ තියෙන කොළ ඔක්කොටම වතුර පිරෙනවා. වතුර පිරුණාට පස්සේ ඒ වතුර බර ගහට දරාගෙන ඉන්න බැරුව යනවා. ඒතර මහ විශාල ගස් මාළුවා වැල නිසා කඩාගෙන වැටෙනවා. ගහත් වෙනසෙනවා. ඒ වැලත් වෙනසෙනවා. මාළුවා වැල යම් ආකාරයකින් එතීගෙන ගහක ඉහළට යනවද තමන් නිසාම තමන් වෙනසෙනවා. ගහත් එක්කම කඩාගෙන වැටිලා ඒ වැලත් වෙනසී යනවා. මේ වගේ කියනවා ඇතැම් මිනිස්යන්ගේ ජීවිත කයින් පව් කරන වචනයෙන් පව් කරන මනසින් පව් කරන ජීවිකාව පිණිස පව් කරන මිනිසයාගේ ජීවිතයද මේ බඳුය. ඒ ජීවිතේ දියුණුව උදෙසා ඔහු අනුගමනය කරන්නේ දුෂ්චරිතයක් නම් දුස්සීල බවක් නම් ලාමක දෙයක් නම් අයහපත් දෙයක් නම් පාපී දෙයක් නම් ඒ පවිටු බව විසින්ම ඒ පුද්ගලයාව සම්පූර්ණයෙන් වනසලා දානවා. හරියට මාළුවා වැලේ කොළේ මාළුවා වැලේ වෙනසීම පිණිසම හේතු වෙනවා. තමන් එතුණු මහා රුක්ෂයේ වෙනසීම පිණිසද හේතු වෙනවා. ඒ නිසා ජීවිතය කියන එක හැඩගස්වා ගැනීමේදී අපි ගොඩාක් බලන්න ඕන අපේ කායික වාචික මානසික ක්‍රියාව. ඒ ක්‍රියාව බලලා අපිමයි හදාගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තමන්ගේ යහපත තමන්මයි බලා ගන්න ඕන. තමුන්නේ යහපත තමන් විසින්මයි බලා ගන්න ඕන. මොකද
තවත් කෙනෙක් පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. අපි වෙනුවෙන් වෙන කෙනෙකුට සුචරිතය දෙන්න බෑ. අපි වෙනුවෙන් වෙන කෙනෙකුට යහපතේ හැසිරෙන්න බෑ. අපි වෙනුවෙන් වෙනත් කෙනෙක් පින් කරන්නේ නැහැ. අපිමයි අපේ යහපත, අපේ අභිවෘද්ධිය, අපේ දියුණුව ඒ සියල්ල අපි බලාගත යුතුයි. තමන්ගේ යහපත තමාම බලාගත යුත්තේය. අද දවසේ මේ සුපින්බර අරුණෝදීම අපි සම්බුදු බණපදයේ මුල් කරගෙන ඉගෙන ගන්න පාඩම මේක. තමාගේ යහපත තමා විසින්ම බලාගත යුත්තේය කියන අදහසේ නිසා පින්වතුනි ඇති කරගන්න අරුණෝදීම පින් සිතුවිල්ලක්, දහම් සිතුවිල්ලක්, කුසල් හිතුවිල්ලක් මං මගේ යහපත මනවින් හදාගන්න කෙනෙක් වෙනවා. මගේ යහපත උදෙසා, මගේ දියුණුව උදෙසා කටයුතු කරන කෙනෙක් බවට මම පත් වෙනවා කියන හිත ඇතුව අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද මේ දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ කළුආරච්චායාගම නාගොල්ලාගම යන ලිපිනේ පදිංචි විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති පින්වත් W.S.M. සෙනවිරත්න මහත්මයා, එතුමාගේ දියණියන් දෙදෙනා, පුතණුවන්, ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන් සහ ඥාති හිතයිසීන් සෑම සියලු දෙනා විසින් ධර්ම දානයේ ප්‍රධානම අරමුණ යාපහු රාජකීය විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි පාඨශාලාචාරිණී පින්වත් SKB කමලාවතී ගුරුමෑණියන් මිය පරලෝ ගොස් අද දවසට වර්ෂ 4ක් සපිරීම නිමිති කරගෙන ඒ මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ පරලොව සැපේ පිණිස හේතු වෙත්වා කියන අදහසිනුයි අද මේ ධර්ම දාණය මේ විදිහට සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ඒ උතුම් ගාථාවලදී මෙන්න මේ විදිහට දේශනා කළා. ධම්මපදයේ අත්ත වර්ගයේදී යච්ච අච්ඡන්ත දුස්සීලයන් මාළුවා සාල මිවෝතතං කරෝතිසෝ තතත්තානං යථානං ඉච්ඡති දිසෝ. සල්ගහක් වටා එතෙන ලොකු කෝප්ප වගේ කොළ තියෙන මාළුවා වෙල නිසා අන්තිමේදී ඒ සල්ගහ කඩාගෙන වැටෙනවා. ඕන් ඔය වගේමයි මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා හතුරෙක් තවත් හතුරෙකුට අපරාධයක් කරන්න කැමති වෙනවා වගේ තමන්ගේ දුස්සීල භාවයේ මුල් කරගෙනම තමාහට හානි පමුණුවා ගන්නවා. තමන්ම වෙනසෙනවා. තමන්ම තමන්ගේ විනාශේ කපා ගන්නවා. එක් අවස්ථාවක පසේනදී කෝසල මහරජුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට කියනවා කොසල් රජුරවන්ට හිතිච්ච හිතුවිල්ල. රජුරුවෝ කිව්වා ස්වාමීනි අපේ රජමාලිගාවේ ඉන්න ඇතැම් මිනිස්සු මට කියනවා ඇහෙනවා මේ අපි යහපත් විදිහට ජීවත් වෙන්න ඕන හොඳද? අපි අපේ ජීවිතේ දියුණුව හදාගන්න ඕන හොඳද කියලා ඇතැම්මෝ කියනවා. කිව්වාට ස්වාමීනි මේ මිනිස්සු දිහා මම දැකලා තියෙනවා ඒකුම් ප්‍රාණඝාතත් කරනවා. හොරකමත් කරනවා. සල්ලාලකමත් කරනවා. මත්පැන් මත්ද්‍රව්‍යත් පාවිච්චි කරනවා. උහි බොරු කී කාලය ගත කරනවා. එක එක්කෙනාගේ වචන අහගෙන ගිහිල්ලා කේලම් කියලා අවුලවනවා. එහෙම ජීවිතයක් ගත කර කර ඒ අයෝ කියනවා අපි යහපත් විදිහට ඉන්න ඕන. අපේ යහපත අපි බලා ගන්න ඕන. මෙහිම වචන කියනවා. ස්වාමීනි එතකොට මට හිතුණා මේ අයෝ මේ වචනේ කිව්වාට වචනෙට අනුව මේ අයගේ වැඩ නැහැ. තමන්ගේ යහපත තමන් හදාගන්න ඕන කියලා කියෙව්වට මේගොල්ලෝ යහපත හදාගන්න අය නන් නෙමෙයි. ඊළඟට ස්වාමීනි අපේ රජමාලිගාවේ මම දැකලා තියෙනවා ඇතැම්මු හරි නිහඬයි. මගේ යහපත මං හදාගන්න ඕන කියලා එහෙම කියවිල්ලක් නැහැ. ඒ වුණාට ස්වාමීනි ඒ අය බොහෝම පහන් සිතින් යුක්තව දම්පැන් පූජා කරන අය. සිල් ආරක්ෂා කරන අය. ප්‍රාණඝාතයෙන් වැළකීලා කුරා කුඹියෙකුටවත් වරද්දක් කරන්නේ නැතුව ජීවත් වෙන්න මහන්සි ගන්න අය. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර වෙනසන ජීවිතයේ අයට නැහැ.
හැබැයි ඒ අයගේ කටින් ඇහෙන්නේ අපි යහපත හදාගන්න ඕන කියලා වචනයක්. ස්වාමීනි, ඒ අයව දකිනකොට මට හිතෙනවා මේ අය වචනින් නොකීවට තමන්ගේ යහපත පිණිස පිළිපන්න අයයි. බුදුරජාණන් වහන්සේ විදාළේ ඔය කොසල් රජුරුවන්ගේ වචනයට සාදුකාර පැවැත්තුවා. සාදු සාදු මහරජය, ඔබ හිතුව ආකාරයේ බොහොම යහපති. මහරජය, යමෙක් දුෂ්චරිතයේ හැසිරෙනවා නම් පාප කර්ම කරනවා නම් එයා කොච්චර කිව්වත් මං මට මිත්‍රයි කියලා. එයා තමන්ට මිත්‍ර නෑ. එයා තමන්ටම හතුරෙක්. එයා කායික ක්‍රියාවෙනුත් තමන්ට හතුරුකම් කරගන්නවා. වචන වලිමුත් තමන්ට හතුරුකම් කරගන්නවා. සිතුවිලි පැවැත්වීමෙනුත් තමන්ට හතුරුකම් කරගන්නවා. මිල මුදල් හම්බ කරන විදිහෙනුත් තමන්ට හතුරුකම් කරගන්නවා. කායික ක්‍රියාවත් දුස්සීල නම්, වචනත් දුස්සීල නම්, හිතුවිලිත් ඊතා අයහපත් නම්, ජීවත් වෙන පිළිවෙලත් ඊතා අයහපත් නම් එයා ඔය හතර ආකාරයෙන්ම හතුරෙක්. කාහටද? තමන්ටම. නමුත් යමෙක් සිත කය වචනය කියන තිදොර සංවර කරගෙන නම් වාසය කරන්නේ, ජීවත් වීම පිණිස අනුගමනය කරන්නේ ධාර්මික පිළිවෙතක් නම් එයා සමහරලාට කටින් නොකිය ඉන්න පුළුවන්. මං මට මිත්‍රයෙක්ක, මං මට යහළුවෙක්ය, මං මගේ යහපත හදාගන්නවාය කියලා නොකියා ඉන්න පුළුවන්. හැබැයි එයා තමන්ටම මිත්‍රයෙක්. තමන්ගේ යහපත කැමති කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ වචනේ ඔහොමයි අනුමත කළේ. ඒ හින්දා පිංගුතුනේ අපි අපේ ජීවිතය ගැන ওই විදිහට තේරුම් ගන්න ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලස්සන අර්ථය පිංගුතුල්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි මේ ගාථාව මිහිරට සජ්ජායනා කරමු. යස්ස අච්ඡන්ත දුස්සීලයන් මාළුවා සාලමිවෝතතං කරෝති සෝ තතත්තානං යථානං ඉච්ඡති දිසෝ. මාළුවා වැලවෙලී ගිය සල්ගසක් වෙනසෙන ලෙස දුසිල් වූ පවිටු ජනයා වෙනසින්නේ ඒ ලෙස. තමාගේ දුසිල් බව වනසා දමයි යහපත. අපායේ වැටුන විට තමා එය කළ බවයි දන්නේ. අවසානයේ විපාකේ විඳවන්න වෙන්නේ ඇදගෙන වැටුණාට පස්සේ. ඇදගෙන වැටෙන්නේ කොහාටද? අතිශයින්ම දුක්ඛිත වූ නිරේටයි. නිරේට ඇදගෙන වැටුණාට පස්සේ විඳවන්න පටන් ගන්නවා. ඒ විඳවිල්ල එතකොට අතිශයින්ම වෙහෙසකර එකක්. ජීවිතය ගත කරනකොට ජීවත් වීම පිණිස අපට ලැබෙන කාල වකවානුව, විශේෂයෙන් පින්වතුනි මනුස්ස ජීවිතය අපි මේ ගත කරද්දී අපට ලැබිච්ච කාල වකවානුව මහා සම්පතක් ලෙස අපි සලකන්න ඕන. කාලය ගොඩාක් වටිනවා. ඒ වටිනා කාලය වටිනා දෙයක් වෙනුවෙන්ම යොමු කර ගන්නට දක්ෂ වුණොත් වටිනා කාලය අහිමි වෙන්නේ ඇත්තෙන්ම වටිනා විදිහට අපත යන්නේ. සිත කය වචනයෙන් කෙනෙක් යහපතේ හැසිරෙනවා නම් කාලේ අපතේ දාන්නේ නැති කෙනෙක්. පින් කරනවා නම් කාලේ අපතේ දාන්නේ නැති කෙනෙක්. කුසල් කරනවා නම් කාලේ අපතේ දාන්නේ නැති කෙනෙක්. යහපතේ හැසිරෙන්න මහන්සි ගන්නවා නම් එයා කාලේ අපතේ දාන්නේ. සිල්පද රැක රැක ජීවත් වෙනවා නම් කාලේ අපතේ දාන්නේ. අනික් පැත්තට තේරුම් ගන්න ඔය කියප එක. ඒ විදිහට ජීවත් වෙන්නේ නැත්තම් කාලේ අපතේ යනවාමයි. ඒ හින්දා කාලය අපතේ නොදමා ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හැබැයි මේක අමාරුයි. දුෂ්කර දෙයක්. තමන්ට යහපත පිණිස තමන්ගේ ජීවිතේ හසුරුවා ගන්නවා කියන එක අමාරු එකක්. ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අමාරු දෙයක්, දුෂ්කර දෙයක්, කැප වෙලා කරන්න ඕන දෙයක්, වීරියෙන් කරන්න ඕන දෙයක්, නුවණින් කරන්න ඕන දෙයක්, හොඳ ඉවසීමකින් කරන්න ඕන දෙයක්. තමන්ගේ යහපත හදා ගන්නවා කියන එක
බුදුරජාණන් වහන්සේගෙන් වදාළේ මෙන්න මෙහෙම. සුකරානි අසාධුනි අත්තනෝ අහිතානිච යං වේහිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. තමාහට දුක විපත සලසන දේ කරන්නට ඉතා පහසුයි. සිත සුවය දෙන දේ කරන්නට ඉතා දුෂ්කරමයි කෙනෙක් හට. තං වේ පරම දුක්ඛරං. තමන්ට යහපත පිණිස හිතසුව පිණිස පවතින දේ කරනවා කියන එක ඒක නිකන් දුෂ්කර නෙවෙයි, පරම දුෂ්කරයි. ගොඩාක් අමාරුයි. සිල්වත් වෙනවා කියන එක ගොඩාක් අමාරුයි. ශ්‍රද්ධාව රැකගන්නවා කියන එක ගොඩාක් අමාරුයි. දම්පැන් පූජා කරනවා කියන එක ගොඩාක් අමාරුයි. නිරතුරු බුද්ධ වන්දනා ආදිය සිද්ධ කර කර සම්බුද්ධ පූජා සිද්ධ කර කර පින්පුරනවා කියන එක ගොඩාක් අමාරුයි. ආසාවෙන් බණපද අහනවා කියන එක ගොඩාක් අමාරුයි. බණපොත කියව ගන්නවා කියන එක ගොඩාක් අමාරුයි. ධර්ම මානසිකාරය ගොඩාක් අමාරුයි. හිත අකුසල් වලට යන්නට නොදී භාවනා කරනවා කියන එක ගොඩාක් අමාරුයි. ලේසි ඒවා නෙමෙයි. ඒවා ලේසි ඒවා නොවේ, ගොඩාක් අමාරුය කියලා කවරෙක්ද වදාළේ? ධර්ම ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි වදාළේ. මේක දුෂ්කර එකක්, අමාරු එකක්. හැබැයි කොතරම් අමාරු වුණත්, කොතරම් දුෂ්කර වුණත් ඒ දේ තමයි කළ යුත්තේ. ඒ දෙයින් තමයි තමන්ගේ ජීවිතේට සැපයක්, සොම්නසක්, සැනසෙල්ලක් උදා වෙන්නේ. පින්වතුනි, යහපත කියන එක චුට්ටක් තිබුණත් යහපතක්මයි. අයහපත කියන එක කඳු ගණන් තිබ්බත් වැඩක් නැහැ. පින කියන එක චුට්ටක් තිබුණත් සැපක්මයි. පව කියන එක කඳු ගණන් තිබ්බත් වැඩක් නැහැ. කුසල් කියන එක චුට්ටක් තිබුණත් සැපයක්මයි, යහපතක්මයි, වටිනාකමක්මයි. අකුසල් කියන ඒවා කඳු ගණන් තිබ්බත් වැඩක් නැහැ. ඒ නිසා කැප වෙලා මහන්සි වෙලා ඉතා දුෂ්කර ලෙස වුණත් අපි පිනමයි කරගත යුත්තේ, යහපතමයි කරගත යුත්තේ, කුසලයමයි කරගත යුත්තේ. ඒ උදෙසා තමයි ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට මේ සද්ධර්මය ඊටාම කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කළේ. ඒ ධර්මය මහා රහතන් වහන්සේලා මහත් වූ කැපවීමකින් සංගායනා අනුසංගායනා කර කර රක්ෂා කරගෙන පැමිණියේ අපි හැමදෙනාට අපේ යහපත සදා ගැනීම පිණිස. ඒ වුණත් මේ සමාජය තුල දකින්නට ලැබෙන්නේ නැද්ද? මෙතරම් පිරිසිදු නිර්මල සද්ධර්මයේ තියෙද්දිත් ධර්මයෙන් නොමග යවන අසත්පුරුෂයෝ මේ ලෝකේ දකින්නට නැද්ද? ඒ ගැනත් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී වදාලා, යම් අඥානෙක් තමන් මිත්‍යා දෘෂ්ටියක් තුල ඉඳගෙන ධාර්මිකව ජීවත් වෙන ඒ රහතන් වහන්සේලාගේ ධර්මය වැළැක්වුවොත් ඒක තමන්ගේ ජීවිතයම විනාශ වෙලා යන්න හේතු වෙනවා. හරියට උණ ගහක් විනාශ වෙන්න ඒ උණ ගහින් ඵලයක් හට ගන්නවා වගේ. උණ ගහේ ඵල හටගත්තායින් පස්සේ ඒ උණ ගහ ඵල හැට ගැනීම හේතු කරගෙනම වෙනසී යනවා. කෙසෙල් ගහක් පීදුනා කියලා කියන්නේ ඒ කෙසෙල් ගහ පීදුනා කියන්නේ වෙනසුණා. තමන්ගේ විනාශය පිණිසමයි කෙසෙල් ගහක් පීදෙන්නේ. ඒ වගේමයි උණ ගසත්. උණ ගසේ ඵල හටගත්ත ගමන් උණ ගස වෙනසී ගියා. ඉතින් ඒ වගේ ඇතෙන් අසත්පුරුෂයෝ ඉන්නවා කියනවා මේ ලෝකේ. දැන් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මේ අර්ථය දේශනා කළේ ඒ කාලේනේ. එතකොට එකලත් මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. තමන් වැරදි මිත්‍යා දෘෂ්ටි අරගෙන ඒ මිත්‍යා දෘෂ්ටි අස්සේ ඉඳගෙන අර රහතුන්ගේ ධර්මයෙන් මිනිසුන්ව වළක්වනවා.
ඔව්වා වැරදිච්චා. ඔය පොත්වල තියෙන ඒවා විශ්වාස කරන්න එපා. එහෙම වළක්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බොරුය කියලා මනුස්සයව නොමග යවනවා. මේ මනුස්සයව නොමග යවන්න මේ ජීවිතේ වචන පාවිච්චි කරන එක ලේසියෙන් කරන්න පුළුවන් වෙයි. හැබැයි එසේ කරන පුද්ගලයෝ තව විශාල පිරිසකුත් වනසාගෙන තව විශාල පිරිසකට නිරේ දොරටු විවර කරලා තමනුත් වෙනසිලා යනවා. හරියට අර මාළුවා වැල සල්ගහේ තුනාට පස්සේ සල්ගහත් විනාසයි. මාළුවා වැලත් විනාසයි. සල්ගහ ඇදගෙන වැටුණාට පස්සේ මාළුවා වැලට පවතින්න බෑ. මාළුවා වැලත් ඉවරයි. ඔය වගේ තමයි ගොඩාක් හොර රහත් භාවයක් සමාජයට පෙන්නාගෙන තමන් රහත් එක්ක කියලා හොරට බොරු බේගල් ඇද බබා ඊළඟට මාර්ගඵලලාභීන් විදිහට පෙනී හිටමින් ඊළඟට මේ මිනිසුන්ගේ හිත් ගන්න නොයෙක් ආකාරයේ රංගපෑම් මිනිසුන්ගේ හිත් අරගන්න කාලෙන් කාලෙට එක එක රංගපෑම් මුල් කරගෙන මිනිස්සු ඉස්සරහට පැමිණෙමින් මේවා අපිට මේ දහම්පද කියනකොට අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ පින තියෙන කෙනෙකුට වාසනාව තියෙන කෙනෙකුට බේරෙන්නයි අනුකම්පාවෙන් කියන වචනය. එහෙම නොමගට ගියාට පස්සේ තමන් විතර නෙවෙයි පින්වතුනි වෙනසෙන්නේ. ඒකට යම් අහිංසකෙක් එකතු වෙනවද වැඩිදුර විමසන්නේ නැති කෙනෙක් එකතු වෙනවද? ඒ එකතු වෙන කෙනත් වෙනසිලා යනවා. ඒ නිසා මේ ජීවිතේ ගත කරනකොට ඔබ යම් උතුම් ධහමකට පහදිනවද? ඒ උතුම් ධර්මයට පැහැදුණු තැනැත්තා තව තවත් අනිත් අයව ධර්මයට සමීප කරන්න මහන්සි ගන්න. දැන් බලන්න අද පින්වතුන්ලා පිරිසක් ධර්ම දානය සිද්ධ කරනවා. තමන්ගේ ආදරණීය මෑණියන් ඥාතිවරිය මිය පරලෝ යෑම නිමිති කරගෙන ධර්ම දානයයි සිද්ධ කරන්නේ. ධර්ම දානය කියලා කියන්නේ සුන්දර සද්ධර්මය තව පිරිසකට අහන්න සලස්වනවා. ඒ විදිහට තමන්ට හැකි ආකාරයකින් ධර්ම දානයෙන් තමන් බණපද කීමෙන් දහම් පොත් පරිත්‍යාග කිරීමෙන් මේ මොන හරි දෙයකින් තවත් කෙනෙක්ව ධර්මයට සමීප කරන්න මහන්සි ගන්න. ධර්මයට සමීප කරනවා කියලා කියන්නේ තමන් තමන්ගේ යහපත හදා ගැනීම. කිසිම ආකාරයකින් කෙනෙක්ව ධර්මයෙන් බැහැරට ඈතට නම් අරගෙන යන්න හොඳ නැහැ. ඒක තමන්ම තමන්ගේ විනාශය පිණිස කරගන්න වැඩක්. බුදුරජාණන් වහන්සේ මේන්න මේ විදිහට දේශනා කළා. ධම්මපදයේ අත්ත වර්ගයේ 8 වෙනි ගාථා රත්නය. යෝ සාසනං අරහතං අරියානං ධම්ම ජීවිනං පටික්කෝසති දුම්මේධෝ දිට්ඨින් නිස්සාය පාපිකං ඵලානි කට්ඨකස්සේව අත්තගඤ්ඤාය ඵල්ලති. යමෙක් මිසදිටු පවිටු මතයක දැඩිව එල්ලී ලාමකව සිට රහත් මුනි උතුමන්ගේ දහමට දහම තුල හික්මෙනා දිවියට හානි කෙරුමට වෙහෙසගත් විට නැගී උණ ගොබයක් ගසින් විත් උණගසම වනසනා විලසට තමාමයි වෙනසිලා යන්නේ. අපි හිතමු යම් කෙනෙක් මේ මනුස්ස ජීවිතේ ගත කරද්දී පින්වතුනි ඔහොම වෙනසී ගියා කියලා. ඒ වෙනසී යාමට වග කිව යුත්තේ කවුද? තමන්මයි. තමන්ගේ වෙනසීම තමන්මයි හදාගත්තේ. තමන් කය වරද්ද ගත්තා කියලා කියන්නේ තමන්ගේ වෙනසීම තමන් හදාගන්නවා. තමන් කතා කරන වචන වරද්ද ගත්තා කියලා කියන්නේ තමන්මයි තමන්ගේ වෙනසීම හදාගන්නේ.
තමන්ගේ හිත පවත්වන විදිහ වරදගත්තා කියලා කියන්නේ හිතුවිලි රටාව තමන්මයි තමව වනසගන්නේ. ජීවත් වීම පිණිස මිල මුදල හම්බ කරගන්න විදිහ, ජීවිකාව ගත කරන විදිහ තමන්ම වරදගත්තා කියලා කියන්නේ. විනාශය තමන්මයි හදාගත්තේ. බුද්ධ කාලයේ එක භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරලා 4 වෙනි ධ්‍යානයට හිත දියුණු කළා. 4 වෙනි ධ්‍යානයට හිත දියුණු කරාම ඒ ධ්‍යානයට කියනවා කර්මන්නේ ධ්‍යානය කියලා. ඒ ධ්‍යානයේ තුල ඉඳලා එක එක පැත්තට නුවණ නමන්න පුළුවන්. මේ භික්ෂුවට හිතුණා මං දෙවිවරු දකින්න ඕන කියලා. දෙවිවරු දකින්න ඕන කියලා හිත යොමු කරනකොට දෙවිවරුන්ව පේන්න ගත්තා. දැන් මේ දෙවිවරු පේනවා. දැන් මේ භික්ෂුන් වහන්සේට ආය හිතක් උපදිනවා මම මේ දෙවිවරු කියන ඒවා අහන්න ඕන. දෙවිවරු කියන දේ මං අසන්නේ මේ කියලා ඒකට හිත යොමු කරනකොට ඒ හැකියාව උපදින්නේ. දෙවිවරු කතා කරන දේවල් ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මේ භික්ෂුව මේ සම්බන්ධයෙන් කියා හිටියා. අනේ ස්වාමීනි මට දෙවිවරුන්ව පෙනෙන්නේය. ඒත් ඒ අය කතා කරන දේ නොඇසේ. ස්වාමීනි මේකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් භික්ෂුව ඔබ දෙවිවරුන් කියන ඒවා අහන්න ඕන කියන හිත අතාරින්න. ඔබට ඒ සඳහා පුණ්‍ය සංස්කාර නැහැ කිව්වා. අතීත ජීවිතයක භික්ෂුවක් විදිහටම මහාන වෙලා ඉද්දී රණ්ඩුවක් හටගත්තා. ඒ රණ්ඩුව ඇති වෙච්ච වෙලාවේ තවත් භික්ෂුවකට අතින් පහරක් ගහලා තියෙනවා කන නැසෙන විදිහට. අත දිගැරලා ගැහුවා කනට එක. ඒ භික්ෂුවගේ කනට හානි වුණා. කන නැහි ගියා. ඒ භික්ෂුව ඒ කාලේ කොච්චර අසරණ වෙන්න ඇතිද? Tamanට ඇහුණු කන නැසී ගියා. ඒ භික්ෂුව අහන්න ඕන කියලා ආසා කරනකොට ඒ භික්ෂුවට අහන්න බැරුව ගියා. කනට හානි වෙච්ච නිසා. දැන් කනට හානි කරපු කෙනා අහන්න ආසා කරනවා. කර්ම විපාකේ ගානට කරකැවිලා එනවා. Taman අහන්න ආස වුණාට අහන්න පිළිගන්නේ නැහැ. බලන්න. තමන්ගේ විනාශයට වග කිව යුත්තේ තමාමය. බුදුරජාණන් වහන්සේ ඒ වදාළේ මේ විදිහට. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනාකතං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසුද්ධේ. තමා කිලුටු වී යන්නේ තමන් කරපු පව් නිසයි. එලෙසින් පිරිසිදු වෙන්නේ ඒ පව් නොකරපු නිසයි. පිරිසිදු බව හා කිලුටද තම තමන්ට සතු දෙයක්ය. වෙනත් කෙනෙක් තව කෙනෙකුට කිලුටක් හෝ පිරිසිදු බව සලසාලන්නට නොහැකිය. බලන්න වෙනත් කෙනෙකුට තවත් කෙනෙකුගේ කිලුට හෝ පිරිසිදු භාවය හෝ සලසාලන්නට නොහැකිමය. තවත් කෙනෙක් නිසා මං වෙනසුනා කියලා කතාවක් මේක ඇත්තේ නෑ. තවත් කෙනෙකුගේ වචනයට ඇහුම්කන් දීම නිසා තමන් වෙනසෙන්න පුළුවන්. තවත් කෙනෙක් ගත්ත වැරදි දෘෂ්ටියකට අනුව තමනුත් දෘෂ්ටිගත වීම නිසා කෙනෙකුට වරදින්න පුළුවන්. හැබැයි වගකිය යුත්තේ තමන්. තමන්ට තමයි තමන්ගේ කායික ක්‍රියාව මෙහෙවා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා වගකීම තමන්ට. තමාටමයි තමන්ගේ වචන මෙහෙවීමේ හැකියාව තියෙන්නේ. වගකීම තමන්ට. තමන්ගේ සිහිය, නුවණ, වීරිය මෙහෙවා ගැනීමේ හැකියාව තමන්ට තියෙනවා. ඒ නිසා සිහිය පිට ගියොත් වගකීම තමන්ට.
නුවණ පිට ගියොත් වගකීම තමන්ට. වීරිය පිට ගියොත් වගකීම තමන්ට. ඒකනේ පින්වතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේදී සම්බුදු දිවියේ අවසාන මොහොතේදී ආනන්ද මහතෙරුන් වහන්සේට චෝදනා කළේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට මාස 3කට පෙර 3 මාසකට පෙර භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා චාපාල කියන චෛත්‍ය ස්ථානයේ. අපේ ආනන්ද මහතෙරුන් වහන්සේත් සමග. එහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේට සිහිපත් කළා ආනන්දය යම් කෙනෙක් සතර එර්ධිපාද ධර්මයන් මනාකොට දියුණු කරලා තියෙනවා නම් ඒ එර්ධිපාද ධර්ම දියුණු කරගත්ත කෙනාට කැමතිනම් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට වඩා ඉන්න කැමති නම් ඊට වඩා ඉන්නවත් පුළුවන්. එර්ධිපාද ධර්ම පුරුදු කරපු කෙනාට එය ලැබෙනවා. ඒ හැකියාව තියෙනවා. ආනන්දය තථාගතයන් වහන්සේ ඡන්දචිත්ත විරිය විමර්ශා කියන මේ සතර එර්ධිපාද ධර්ම මනවින් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසා තථාගතයන් වහන්සේටත් කැමති නම් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊටත් වඩා වුණත් පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ නිශ්ශබ්ද වුණා. නිශ්ශබ්ද වෙන්න හේතුව ලෝකේ වසඟ කරන ඒ මහා ප්‍රබල බලවේගය වසවර්ති මාරයා විසින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වහගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිය පිහිටියේ නෑ ඒ වෙලාවේ ආරාධනාව කරන්න. එදා ශාස්ත්‍රුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේ විවේක සුවයෙන් වැඩ ඉන්නකොට වසවර්ති මාරයා පැමිණෙනවා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා පිරිනිවීම පිණිස. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානාසේක්වා. ස්වාමීනි සුගතයන් වහන්සේ පිරිනුවම් පානාසේක්වා. සුගතයන් වහන්සේ ළඟට මා ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරපු ඒ බෝධි මූලයේ වැඩ ඉන්න කාලේ පැමිණුණා. ඒ පැමිණලා සුගතයන් වහන්සේගෙන් පිරිනුවම් පානාසේක්වා කියලා ආරාධනා කළා. එදා ඒ වුණාට සුගතයන් වහන්සේ මගේ ඇරීම ප්‍රතික්ෂේප කළා. නැත මාරය. තථාගතයන් වහන්සේ දැන්ම පිරිනිවෙන්නේ නැත. යම් මේ සම්බුදු සසුනේ සිව්වනක් පිරිසවන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ වික්ත විනීත විශාරද ධර්මදර පරවාද මණ්ඩනය කිරීමට සමත් වූ වෙද්ද ඒ තා කල්ම තථාගතයන්ගේ පිරිනිවීමක් නොවන්නේය. ඒ බුද්ධ කෘත්‍ය නිමා කරන තෙක් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. මාරයා කියනවා ස්වාමීනි දැන් භික්ෂූනුත් භික්ෂුණීනුත් උපාසක උපාසිකාවනුත් ව්‍යක්තයි විශාරදයි ධර්මදරයි විනයදරයි පරවද ඛණ්ඩනය කරන්නට තරම් දක්ෂතාවයෙන් යුක්තයි. ස්වාමීනි දැන් තථාගතයන් වහන්සේට පිරිනිවන් පානට කල් පැමිණ තිබේ. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මාරයට කියනවා මාරය නුඹ කලබල වෙන්න කාරි නෑ. තථාගතයන් වහන්සේ අදින් 3 මාසක් ගියපු තැන උපවර්තන කියන සාල වනෝද්‍යානයේදී පිරිනොම් පානවා. බුදුරජාණන් වහන්සේ එහෙම වදාළට පස්සේ මාරයා නොපෙනී ගියා. භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේ ආයු සංස්කාර ධර්ම අත්හැරියා. ඒ ගැන කියනවා පින්වතුනි හරියට යුද සෙබලෙක් තමන්ගේ ශාරීරික ආරක්ෂාව පිණිස පැළඳගෙන ඉන්න අයෝමය යුද හැට්ටය ගලවලා ඉවත් කළා වගේ. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර ධර්ම අත්හැරිය අදිෂ්ඨාන කළා 3 මාසක් ඇතුළත පිරිනිවෙනවා කියලා. ඒ මොහොතේ මේ මහ පොළොව කම්පිත වී ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ මහා පෘථුවිය එකපාර කම්පිත වුණානේ සලිත වුණානේ බිහිසුණු ලොමුඩහ ගැන්වීම ඇති වුණානේ. ස්වාමීනි මේට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ භූමි චාල කියන සූත්‍ර ධර්මයේ වදාරලා පොළොව කම්පා වෙන්න හේතු ආනන්ද ස්වාමීන් වහන්සේට පවසා වදාලා. ඒ මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා ශාස්ත්‍රුන් වහන්සේ ආයු සංස්කාර ධර්ම අත්හැරියා.
ඒ නිසායි මේ මහ පොළොව කම්පිත වුනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ දැන් මේ වෙනකොට මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත වසාගෙන ඉන්න එක අත්හැරියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ දහම වදාරලා තියෙන්නේ සතර එර්ධිපාද ධර්ම වැඩූ කෙනෙකුට කැමතිනම් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට වඩා වුණත් පුළුවන් කියලායි ස්වාමීනි තථාගතයන් වහන්සේ මැනවින් එර්ධිපාද වැඩූ කෙනෙක්. ඒ නිසා කල්පයක් වැඩ හිඳිනාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද තෙරුන් වහන්සේගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. ආනන්දය ඉල්ලීම කරන්න එපා. ආනන්දය ඔබමයි මේට වග කිව යුත්තේ. ඔබටමයි වැරදුනේ. ඔබමයි ප්‍රමාද වුණේ. ඇයි ඒ චෝදනාව කළේ? සිහිය, නුවණ, වීරිය කියන තුන තමන්ගේ එකක්. ඒක තමන්ට හසුරවන්න පුළුවන් එකක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසුදු වීමත් අපිරිසුදු වීමත් තමන්ට අයිති එකක්. නාඤ්ඤ මඤ්ඤං විසෝධේ. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසුදු කරනවා කියන එකක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා පින්වතුනි අපිමයි අපේ යහපත හදාගන්න තියෙන්නේ. වෙන පරිබාහිරින් කවුරුත් පැමිණිලා අදෘශ්‍යමාන බලවේගයක් අපේ යහපත හදලා දෙන්නේ. අපි නිතර පුද පුදා හිටියා කියලා අද්භූත දෙවියන් වහන්සේ නමක් අපට පිහිට වෙන්නේ. අපිට පිහිට අපිමයි. අපේ ජීවිතේ යහපත හදාගත යුත්තේ අපිමයි. අපේ ජීවිතේ කිලුටු අඳුනගෙන කිලුටු ඉවත් කරගත යුත්තේ අපිමයි. අපේ අකුසලයට ගැරහි යුත්තේ අපිමයි. ඒක යලි පිළිසකර කරගත යුත්තේ අපිමයි. මේ සංසාර ගමනේ ගුටි කන ගුටියෙන් බේරුමක් හදාගත යුත්තේ අපිමයි. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ කළේ මඟ පෙන්වීම, පාර පෙන්වුවා. මෙහෙම කරන්න කියලා. කිරීම කියන එක නම් අපිට පෞද්ගලික එකක්. භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර ධර්ම අත්හැරීම සිද්ධ කළාට පස්සේ ඒකල භික්ෂූන් වහන්සේලා අතරේ ඉක්මනට ප්‍රචාරය වෙලා ගියා. අනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තව 3 මාසයයි වැඩ ඉන්නේ. තව 3 මාසයක් ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වෙනවා. මේ ආරංචි ගියා විතරයි භික්ෂූන් වහන්සේලා ඔක්කොම මේ ගැනම කතා වෙන්න පටන් ගත්තා. දැන් රහතන් වහන්සේලා හැරුණකොට මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා හැරුණකොට අනිත් හැමෝම බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ මේ පිරිනිවීම ගැන ඉතින් තැන් වල එකතු වෙලා කතාව. අනේ ආයස්මතුනි තව ටික කාලයයි අපිට ශාස්ත්‍රුන් වහන්සේ නැතුව යනවා. අහෝ ලෝකයට තිබුණු එකම පිළිසරණ එකම ඇස නැතුව යනවා කියලා දැන් මෙහෙම තමයි කතාව. තැන් වල එකතු වෙලා කතාව. ඇතැම්මු අඬනවා. නොයෙක් දේ තිබුණා. එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා අත්තදත්ත කියලා. ඒ භික්ෂුන් වහන්සේ මෙන්න මේ විදිහට කල්පනා කළා. අනේ ලෝකේ එකම ඇස සුළු කලකින්ම නිවි යනවාලු. ඒ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ තව සුළු කලකින් පිරිනුවම් පානාසේක්ලු. අහෝ එකල්හි අපට ඇති එකම පිළිසරණ ධර්මයේම නොවන්නේද? මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පිළිසරණ සලසාගෙන පිරිනිවනට වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් වඩිනා මොහොත මම කොහොමද දරාගන්නේ? මං කොහොමද ඒක වාවගන්නේ? මා මේසා මහත්සේ ගෞරව කළ මේසා මහත්සේ ආදර දැක්වූ මගේ ශාස්ත්‍රුන් වහන්සේ අහිමි වෙනකොට ඒ දුක මං දරාගන්නේ කොහොමද? ඒක දරාගන්න නම් මට ධර්මයේ පිළිසරණමයි. මට වෙන පිළිසරණක් නැහැ. ඒ නිසා මාහට ධර්මයේ සරණ ලබා දුන්නු මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාන්නට කලින් මම මේ ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා මේ අත්තදත්ත තෙරුන් වහන්සේ හිතුවා. දැන් අනිත් භික්ෂුන් වහන්සේලා එක විදිහකට හිතනවා. අත්තදත්ත කියන භික්ෂුන් වහන්සේ තව විදිහකට හිතනවා. හිතන ක්‍රමය කියන එක
තම තමන්ට පෞද්ගලිකයි. තමන්ගේ හිතවිලි රටාව මෙහෙවා ගන්නවා කියන එක තම තමන්ට පෞද්ගලිකයි. එක පිරිසක් ඒකාකාරී විදිහකට හිතද්දී අත්තදත්ත කියන භික්ෂුන් වහන්සේ වෙන විදිහකට හිතන්න පටන් ගත්තා. දැන් ඒ භික්ෂුන් වහන්සේ අනිත් භික්ෂුන්ගේ කතාවලට එකතු වෙන්නේ නැහැ. පාඩුවේ භාවනා කරනවා, වීරිය කරනවා, සක්මන් කරනවා, ගොඩාක් කැප වෙනවා. අනිත් භික්ෂුන් වහන්සේලාට මේක ඇල්ලුවේ නැහැ. භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේට මෙහෙම කියනවා. අනේ තමුන් වහන්සේට කිසි වගක් නැති හැටි. මෙච්චර මේ විපතක් සිද්ධ වෙන්න යනවා. අපේ පිළිසරණ වන ශාස්ත්‍රුන් වහන්සේ අපට අහිමි වෙන්න යනවා. ඔබ වහන්සේට කිසි වගක් නැහැ නේ. ඔබ වහන්සේට ඔහේ භාවනා කරන්න පුළුවන් නේ. ඒ ගැන කිසි දුකක්, කිසි කනගාටුවක් ඔබ වහන්සේට නැහැ නේ. දැන් මෙහෙම භික්ෂුන් වහන්සේලා අත්තදත්ත ස්වාමීන් වහන්සේට කියන්න පටන් ගත්තා. අත්තදත්ත කියන ඒ උතුම් ස්වාමීන් වහන්සේට මේ වචන වැඩක් නැහැ. තමන් වහන්සේ කොයි විදිහට හිතන්නේ කියන තමන් වහන්සේ දන්නවනේ. එනිසා අනිත් භික්ෂුන්ගේ වචන වලට කලබල වුන්නේ නැහැ. තමන් වහන්සේ නිහඬව තමන් වහන්සේගේ කටයුත්ත කරමින් ගියා. අන්තිමේ භික්ෂුන් වහන්සේලාගේ මේ කසුකුසුව බුදුරජාන් වහන්සේ ළඟටම යනවා. ගිහින් අපගේ භාග්‍යතුන් වහන්සේට සැලකලා ස්වාමීනි මේ අත්තදත්ත කියලා භික්ෂුවක් ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පානවා කියන ආරංචියටවත් කිසි කනගාටුවක් නැහෙනේ. කිසි දුකක් නැහෙනේ. ඔහේ වගේ වගක් නැතුව ස්වාමීනි වාසය කරනෝනේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැනගෙනම අත්තදත්ත කියන භික්ෂුන් වහන්සේව කැඳෙව්වා. කැඳවල ඇහුව පින්වත් භික්ෂුව හැබැයිද මේ සංඝ පිරිස කියන කතාව ඔබ අමුතු වෙලා කියලා කියන්නේ? කතා බහත් නැතිලුය කියලා කියන්නේ? මේ පිරිසත් එක්ක වෙනදා වගේ එහෙම ඉන්නේ නෑලු කියලා මේ කියන්නේ? පැත්තකට වෙලා හැමතිස්සෙම තමන්ගේ කටයුත්තකට විතරක් යොමු වෙලා ඉන්නවයි කියලා කියන්නේ? මොකද්ද භික්ෂුව මේ කියන කතාවේ තේරුම? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ තව ටික කලකින් පිරිනුවම් පානවා කියලා සම්බුදු මුව මඩලින්ම අපට වදාළසේක්මයි. ස්වාමීනි ඒ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් වඩින්නට පෙර ජීවමානව වැඩ ඉද්දීම මම මේ ධර්මයේ මුළුමනින්ම අවබෝධ කරගන්න ඕන කියලයි මගේ මේ උත්සාහය. මං ඒ උදෙසායි මේ අනිත් හැම දෙයකටම අවධානයක් යොමු නොකර ඒකටම කැප වුණේ. ඒ මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අත්තදත්ත භික්ෂුවට සාදුකාර පැවැත්වුවා. සාදු සාදු පින්වත් භික්ෂුව. යමෙකුට මා කෙරෙහි ආදර ගෞරවයක් ඇත්නම් ඔහු කටයුතු කළ යුත්තේ යම් ආකාරයකින්ද ඒ ආකාරයෙන්මයි භික්ෂුව ඔබ ඔය කටයුතු කරන්නේ. භික්ෂුව ධර්මයට දිවි පුදා වාසය කරනවා කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙනවා කියලා කියන්නේ මං දේශනා කරපු ධර්මයට අනුව ජීවිතේ ගත කරනවා කියලා කියන්නේ ඒක තමයි භික්ෂුව මට කරන හැබෑම සත්කාරය. ඒක තමයි හැබෑම පූජාව. ඒ නිසා මේ අනෙක් භික්ෂුන් වහන්සේලාද අත්තදත්ත භික්ෂුව ආදර්ශයට ගත යුත්තේය කියලා බුදුරජාන් වහන්සේ ඒ අත්තදත්ත කියන භික්ෂුන් වහන්සේට මහත්සේ ප්‍රශංසා කළා. ඇයි? තමන්ගේ යහපත තමන් හදා ගනිමින් ඉන්නවා. තමන්ගේ ජීවිතේ යහපත් කරගත යුතුයි කියන වගකීම තමන් අරගෙන ඉන්නවා. ඒක සම්බුදුරජාණන් වහන්සේගේ සාදුකාරයට හේතු වුණා. ඒ වෙලාවේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ ආරම්භය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලස්සන අර්ථය දේශනා කළා. අත්තදත්තං පරත්තේන බහුනා පීනහාපේ අත්තදත්තම භිඤ්ඤාය සදත්ත පසුතෝසියා අනුන්ගේ යහපත උදෙසා බොහෝ දේ කෙරුමට තිබුණත් තමන්ගේ යහපත කිසිවිට
අතපසු නොකරන්නේ තමාගේ යහපත සලසා අනුන්ගේ යහපත කිරීම නුවණැත්තන්ගේ වැඩක්ය. නුවණ තියෙන මිනිස්සෙක් කටයුතු කරන්නේ ආන්නේ විදිහට. තමන්ගේ යහපත තමන් සලසා ගන්නට කැපවීම. ඉතින් ඒ අර්ථය බුදුරජාණන් වහන්සේ අත්ත වර්ගයේ අවසාන ගාථා රත්නයේ විදිහටයි දේශනා කළේ. ඉතින් පින්වතුනි අපේ ජීවිතවල වගකීම අපටමයි. තමන් පව් කළොත් තමන් වෙනසෙන්නේය. තමන් පින් කළොත් තමන්ට යහපත වන්නේය. තමන්ගේ යහපත තමාම සලසා ගත යුතු දෙයක් මිසක් තවත් කෙනෙක් කොහොමද අපට පිහිටක් බවට පත්වන්නේ? හොඳට ඔය අදහස අපි හිතවල කාවද්ද ගමු. එසේ කාවද්දාගෙන අපි අපේ ජීවිතය ගත කරන්න මහන්සි ගත්තොත් අපට පුළුවන් වෙයි. මේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයට සම්බුද්ධ ශාසනයේ මුණ ගැහුණු මොහොතේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්න අප හැමදෙනාට ගෞතම සසුනේ පිහිට ලබාගෙන සුපින්බර ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ පහන් සිත් ඇතිව සතුට සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් ඇඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ උතුම් පුණ්‍ය ධර්මය 2021 දෙසැම්බර් මාස 14 වන දින අද දවසේ මිය පරලෝ ගොස් වසර 4ක් සපිරෙන යාපහු රාජකීය විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි පාඨශාලාචාරිණී පින්වත් SKB කමලාවතී ගුරුමෑණියන් හට සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන සුපින්වත් හැමදෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන් හට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් හට ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම දානමය පින එකලෙසම හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. කළුආරච්චයාගම නාගොල්ලාගම යන ලිපිනේ පදිංචි පින්වත් විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති WSM සෙනවිරත්න මහත්මයා, එතුමාගේ ආදරණීය දියණියන් දෙදෙනා, ආදරණීය පුතණුවන්, සහෝදර සහෝදරියන් සහ පවුලේ සෑම සියලු දෙනා ඒකරාශී වී අද දවසේ මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලැබුවේ ඒ සියලු දෙනාහට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදී දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුව අභිවෘද්ධියම සැලසේවා. කරදර බාධාවලින් තොරව තමන්ගේ ජීවිත සුවසේ ගත කරන්නට අවකාශ ලැබෙත්වා. පෙනෙන නොපෙනෙන යන්තාක් කරදරයෝ බාධාවෝ ඇද්ද ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඒ සියල්ලම දුරු වෙත්වා. ධර්ම දානයේ සිදු කළ සුපින්වත් ඔබ හැම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටත්, ඒ වගේම දහම් ශ්‍රවණය කළ මේ පින්වතුන්ලා සියලු දෙනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ තවදුරටත් සුවසේම පින් රැස් කරගන්නට ලැබෙත්වා.
සුවසේම ගුණදහම් දියුණු කරගන්නට ලැබෙත්වා. ගෞතම සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසෙන්ට හැම දෙනාට වාසනාව ලැබෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.